බෞද්ධ රූපවාහිනියේ නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 96 වන ධර්මදේශනාව සිදු කිරීම සඳහා මෙහි වැඩම කළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස යතෝ කෝ ආවුසෝ එවං ආහාරං පජානාති ආහාර සමුදයං පජානාති ආහාර නිරෝධං පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදං පදානාති සෝ සබ්බසෝ රාගානුසයං පාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා ස්මීති දිට්ඨිමානානුසයං සමෝහනිත්වා විජ්ජං පාය විජ්ජං උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්තරෝති. වැඩමවදාළ අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිතය පිළිබඳ දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒ අනුව අපේ සිතුවිලි අපේ තුලින් නැගෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒ සඳහා ප්‍රායෝගිකව උදව් කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කෙරෙන ධර්මදේශනා මාලාව තමයි නිවන් මඟ ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. අද අපිට තියෙන්නේ කාංකා විතරණ විසුද්ධිය කියන කොටසෙහි පටිච්චසමුපාදයේ තේරුම් ගැනීම සඳහා සම්මා දිට්ඨි සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට විග්‍රහ කරන ධර්ම දේශනා කොටසක් තමයි ශ්‍රවණය කරන්න යෙදෙන්නේ. එයිනුත් යමෙක් ආහාරය දනීද, ආහාරයට හේතුව දනීද, එහි නැති කිරීම දනීද, නැති කරන මාර්ගය දනීද, එපමණකින් ඒ තැනැත්තා රාගානුසයන් පහය පටිඝානුසයන් පටිවිනෝදෙත්වා ආදි වශයෙන් සියලු දුක් කෙලවර කරන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලි වෙනවා. ඒකින්ද මේක මොකක්ද මේ කෙරෙන්නේ කියලා අපි නැවත නැවත විමසා බලන්න ඕනේ. මොකක්ද මේ කියලා. අද අපිට ආහාරයේ විදිහට සඳහන් කරන්නේ අපි ඊයේ දවසේ සාකච්ඡා කරා. පස්ස ආහාරය වේදනාවට හේතු වෙන හැටි, ඒක දැනි ජීවත් වෙන එක, එහි තියෙන අනිත්‍ය ස්වභාවයන්, ඒවා තමන්ගේ වශයෙන් ගන්න බැරි ස්වභාවයන්, ඒක එක්තරා අපිට මගේ කියලා තණ්හාවෙන් අල්ලගන්න බැරි தত্ত্বය ගැන දේශනා කරා. ඒ ගැන අපි සාකච්ඡා කරා යම් ප්‍රමාණයකට. එතකොට ඒක දැනගත්ත කෙනෙකුට ඒක හරියට තේරුම් ගැනීමයි මේ ලෝකය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. ඉතින් අද දවසෙත් අපි සාකච්ඡා කරන්නේ මේ වගේම කාරණාවක්. මනෝ සංචේතන ආහාරය පිළිබඳවයි. මනෝ සංචේතනාව ආහාරයක් වෙන්නේ විඥාණයටයි කියන එක. ඉතින් මේ පුංචි දේ දැනගැනීමෙන්ම අපිව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එක වචන දෙකයි. පින්නත් මේ වචන දෙක අවබෝධ කරගන්න ධර්මය ඕනේ. මොකද මේ ලෝකයේ තියෙන එක් දෙයක බුදුරජාන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙනවා. මේක මොකක්ද කියලා තෝරගන්න පැහැදිලිවම
ඊටා පැහැදිලිවම අපි අපේ පැත්තෙන් අපේ මනස මේ දැන ගැනීම කියන එක මොකක්ද කියලා තෝරගන්න යම් යම් උදාහරණ අරගෙන බලන්න ඕන. මනස යමක් දන්නවා කියන්නේ මොකක්ද කියලා. අවබෝධාත්මකව දන්නවා කියන්නේ මොකක්ද කියලා. මනෝ සංචේතනාව කියලා කියන්නේ අපේ හිතේ ඇතිවෙන මේ චේතනාවල්. විතක ආදරණීය චේතනාවල් ඇති වෙනවා. විතක ගිජුකම් ඇති වෙනවා. විතක කෑදරකම් ඇති වෙනවා. විතක ලෝභය ඇති වෙනවා. මේ වගේ මේ චේතනාව පොතේ තියෙන විදිහට ගලපලා ඒ දේවල් මේවයි කියලා ඔය චෛතසික ධර්මයන් 52ම දැනගත්තත් යමෙක් තමන්ගේ సంతానගතව උපදින මේ චේතනාව ඒ අකුසලය විදිහට අඳුරගන්නේ නැත්තම් මේක දැනගත්තා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. එහෙම නේද? මේකට මම කියන්නේ මෙන්න මෙහෙමයි. හැමදාම මේ දින කීපෙම අපිට මේ උදාහරණ වැඩියෙන් සාකච්ඡා කරන්න වෙනවා. මොකද අපි හේතුඵල ධම ගැන කතා කරන හින්දා යම් කෙනෙක් අපේ මේ පුංචි දරුවෙක් අරගෙන කවදාකවත් අපි ආට උපන් දවසේ ඉඳන් ගින්දර පෙන්වන්නේ නැහැ කියලා හිතන්න. එයාට ගින්දරෙන් අපි ආව සම්පූර්ණයෙන්ම මේ වහලා තියෙනවා. ඒ කියන්නේ එයාට පේන්න තියන්නේ නැහැ. ඒකල අපි ආව අරගෙන ගිහිල්ලා ගින්දර පිළිබඳව ගිනි ගැනීම පිළිබඳ විද්‍යාත්මක ස්වභාවයන් ඒකට හේතු වෙන කාරණා මොනවද? ඒ ගින්නෙහි තියෙන ගිනි දැල්ලක තියෙන අංශු මොනවද? ඒක දිලිහෙන්නේ මොකද? ඒක වැඩි කරන්න මොනවද කරන්න ඕනේ? අඩු කරන්න මොනවද කරන්න ඕනේ කියලා අපි හිතමු ගියා ගින්දර පිළිබඳ මහාචාර්යයෙක් කරනවා. ගින්දර පිළිබඳ මහාචාර්යවරයෙක් කරනවා. එහෙම මහාචාර්යවරයෙක් කරලා ඉන්නවා. ඉන්නකොට එයා හදිස්සියෙම ගින්දරක් දකිනවා. ලැබු ගින්නක් එනවා දකිනවා ගෙවල් පැත්තට. එයා ගින්දර ගැන දන්නවද? නේද? අපිට කියන්න පුළුවන් එයා ගින්දර ගැන දන්නවා කියලා. නෑ. ඇයි? එයා කවදාකවත් ඒක දැකලා නෑ. කවදාකවත් දැකලා නෑ. ඒක භාවිතා කරලත් නෑ. ඒ ගැන අත්දැකීම් ලැබලත් නෑ. හරි මෙයා ඉගෙනගෙන තියෙන පොතේ පදේ තියෙන ඔක්කොම ටික ඉගෙනගෙන තියෙනවා හැබැයි. පොත්වලින් තමයි අපි මේක ඉගෙනන්නේ. එයා ගින්දර එනකොට ඒ ගින්දර දිහා මෙහෙම කරලා දකිනකොට භයානක දෙයක් කියලා සමහරට අදහසක් එන්න පුළුවන්. නේද? නමුත් එහෙමවත් එයි කියලා හිතන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. දැන් ඔය ගින්දර පිළිබඳව කිසි දෙයක් දන්නේ නැති. ඒක හටගන්නේ කොහොමද? ඒක හටගන්න හේතු වෙන්නේ මොනවද කියලා ඒ පිළිබඳව මේ මොනවද සංයුතිමය වශයෙන් දන්නේ නැති අපි ගින්දර පාවිච්චි කරනවද නැද්ද? ගින්දර පාවිච්චි කරනවා. ගින්දරත් එක්ක ඒ ගින්දර කියන ධාරාවක් එතන තියෙන්නේ. ගැලීමක් තියෙන්නේ. ඒ ගැලීම එක්ක අපි කරට කර හැපි එයත් එක්ක වැඩ කරලා තියෙනවා. එයාව අඩු කරලා තියෙනවා අපි. එයාව වැඩි කරලා තියෙනවා. පුච්චගෙනත් තියෙන වෙලාවකට. නේද? හොඳට ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ එහි හට ගැනීම, එහි නැතිවීම, එහි හට ගැනීමට හේතු වෙන කරුණු, නැති වෙන්න හේතු වෙන කරුණු සියලු දේ අපි අත්දැකීමෙන් දන්නවා. ඉද වික්කේ බික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජමේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ධම්මානුපස්සීව වාසය කරන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තවත් එහාට ගියාම මේ කමටහන් වලදී සමුදය ධම්මානුපස්සීවා ධම්මස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මස්මින් විහෙරති. මෙයා වාසය කරනවා මෙහි ඇතිවීම නැතිවීම පිළිබඳ හේතු වෙන කාරණා දැනගනිමින්. તો මනෝ සංචේතනාව කියන්නේ ධම්ම කොටසට අයත් දෙයක්. දැන් ගින්දර ගැන දන්න අපි ගින්දර භාවිතා කරලා තියෙන අපි මෙහෙම කරලා හැරිලා බලනකොට අර ලැබු ගින්දරක් ওই පැත්තෙන් එනවනම් මට එක ෂණයේ මගේ පහළ වෙන විඥානයේ අදහසක් ඇති වෙනවා. මේ විඥානයේ හට ගැනීමට අදහසක් ඇති වෙනවා. ඒ විඥානයේ තුලින්ම මට දැනෙනවා මේක මහා භයානක දෙයක් කියලා. ලැබු ගින්නේ එනකොටම
මට දැනෙනවා, මට තේරෙනවා, ඒක හඳුනා ගන්නකොටම තේරෙනවා මේක අන්න අර රොඩු හින්දා, අන්න අර කොළ හින්දා, අන්න අර හුලං හින්දා ඇවිලෙන දෙයක් කියලා. ඒක හට ගන්නකොටම, ඒක දැනෙනකොටම මට මෙහෙම කරලා බලනකොටම තේරෙනවා මගේ හිතෙන් මේක නිවන්න පුළුවන් කියලා. නේද? ওই වචන එකක්වත් තියෙනවද? නෑ, වචන එකක්වත් නෑ. නේද? ඒ විතරක් නෙවෙයි, වැලි ගහමු, ගෝනි දාමු, වතුර ගහමු කියලා නිවන ක්‍රමේ. අපි කෑ ගහනව නේද එහෙම ගින්නක් දැක්කොත්? වැලි දාන්න, වතුර දාන්න කියලා කෑ ගහනවා. මං අහන මේ අතංගෙන් ඒ ගින්න එනවා දකින්නකොට කිසි කෙනෙක් පේන තෙක් මානෙක නෑ කියලා මං දන්නවා කියලා. කෑ ගහයිද මං? නෑ. එතකොට ඒ වචන එක්කින්වත් වැඩ නෑ. නමුත් මං ක්‍රියාත්මක වෙනවද දන්නවද නැද්ද? ඒ මොකද මම ගින්දර ගැන දන්නවා. මම ගින්දර ගැන දන්නවා. හරිද? හේතු දන්නවා කියනවා. ඒ වගේ එහෙමනම් යමෙක් ආහාරය ගැන දනීද? ආහාර සමුදය කියන්නේ ඒකට හේතු වෙන ඒවා ඇති වෙන්න හේතු වෙන දේවල් දනීද? ආහාර නිරෝධය, ආහාර නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ ඒක නැති කරන ක්‍රමයේ දනීද? ආන් එපමණකින් ඊ තනත්තා රාග, දේශ, මොහ නැති කරනවා, මානානුසය දුරු කරනවා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එහෙනම් දැන් අපි හොයාගන්න ඕනේ මේ ධම්ම. දැන් මෙතනදී අපිට අවශ්‍යලා තියෙන ආහාරයක් විදිහට නැවත නැවත ප්‍රතිසන්දි විඥානයන් හටගන්න හේතු වෙන්නේ මනෝ සංචේතනාවයි. එහෙනම් ඉස්සෙල්ලාම මේ මනෝ සංචේතනාව කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕන. මනෝ සංචේතනාව කියන වැඩපිළිවෙලක් අපේ ළඟ එක දිගට යනවා. ඒක හරියට ගින්දර වගේ ධාරාවක්. නවතින්නේ නැති ගිනි දැල්ල වගේ. ඒ දිගින් දිගට යන දැල්ල අඩු වැඩි කරන විදිහ දැනගන්න නම් හරියට ඒ දැල්ල අත්දකින්න ඕනද නැද්ද? නේද? ඒකේ ක්‍රියාකාරීත්වය අත්දකින්න ඕනද නැද්ද? අර ගින්දර පාවිච්චි කරා වගේ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට සංචේතනාවක් නැති වෙලාවක් නැහැ. ඇයි එහෙම කියන්නේ? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියන දේවල් හැම හිතක් එක්කම පහළ වෙන දේවල්. එහෙනම් හැම හිතක් එක්කම මෙතන චේතනාවක් ඒකත් එක්කම ඇති වෙලා ඒකත් එක්කම නැති වෙලා ඒ ගත්ත අරමුණුම අරගෙන නැති වෙලා යනවා. එහෙනම් මේ හටගන්න චේතනාව කියන්නේ එක්තරා ධාරාවක්. වේදනාව කියන්නේ වෙනත් ගැලීමක්. එක්තරා පෝලිමක්. චේතනාව කියන්නේ එක්තරා එකක් පිටිපස්සේ නැවත නැවත සකස් වෙන පෝලිමක්. ආන්ගේ පෝලිමේ ඇත්ත తත්වය දැනගන්න නම්, ඒකේ අඩු වැඩි වීම දැනගන්න නම්, ඒකේ නරක දේවල් අඩු කරන්න නම්, හොඳ දේවල් වැඩි කරන්න නම් මං කුමක් කළ යුතුද? මේ මගේ ළඟ මෙතන මේ මං කියලා ගත්ත මේ ක්‍රියාවලියේ ඔන්න ඔය චේතනා වැඩපිළිවෙල දිහා මම ඒක ගවේෂණය කරන්න ඕනේ. ඒක නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ චේතනා වැඩපිළිවෙල නිරීක්ෂණය කළොත් තමයි අපිට ඒකේ ඇත්ත తත්වය දැනගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් පොතෙන් පතෙන් දැනගත්තා කියලා වැඩක් නැහැ. හැබැයි අර ගින්දර කියන ධාරාව දැනගන්න ඒක ගවේෂණය කරන්න ගින්දර දකින්න කෙනෙකුට එයා අර පොතෙන් පතෙන් දැනගන්න ඕන ටික දැනගෙන තිබ්බොත් ලේසිද නැද්ද? අන්න ඒක අහ කියන්නේ නැහැ. එහෙනම් ධර්ම කරුණ වලින් ඒක අභිධර්මයේ වේවා වෙනත් ධර්මයක් වේවා සූත්‍ර පිටකයේ තියෙන දේවල් වේවා මොනවායින් හරි අපි ධර්ම කරුණු එක රාශී කරගෙන ඉඳීම බොහොම පහසුවක් වෙනවද නැද්ද තමන්ගේ තුලින් තමන් අත්දකින්න වෙලාවට? හැබැයි ඒක නොවුණා කියලා ලොකු ප්‍රශ්නයක් තමයි. නමුත් ඒක නොවුණා කියලා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නැතුව බෑම කියලා එකක් නෑ. හැබැයි තිබුණා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙනම් බහුශ්‍රృతභාවය කියන එක තියෙන්න ඕන දෙයක්. මොකවත්ම දන්නේ නැත්නම් කොහොමත්ම තේරුම් ගන්න බැරුව යනවා. නේද? එහෙනම් ඒකින්ද ඒකත් අපි තියාගෙන නමුත් අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ මේ මෙතර දවසක් අපි චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය ආදී වශයෙන් කතා කරගෙන ආව මේ ධර්ම දේශනා මාලාවේදී මම මේක සරින් සරේ ආයෙ මතක් කරන්නේ මෙතෙන්ට අපි අවධානය යොමු නොවන හින්දායි මේ හිතේ උපදින චේතනා
පේලිය කිව්වොත් දැන් අපිට තේරෙනවනේ ඒක හොඳට එකක් පිටිපස්සේ ඇති වෙමින් නැති වෙමින් නැවත හට ගනිමින් එන නේද චේතනාවල් වගේක් තියෙනවා. අන්න ඒ හට ගැනීම දිහා අවධානය යොමු කරන්න කියලා මම දැන් මේ අත්තන්ට කියනවා. එහෙනම් මේ දැන් කරමු කියලා. දැන් මම හදන්නේ මොකද්ද? මගේ හිතේ කාමච්ඡන්දයක් හට ගන්නකොට කාමච්ඡන්ද සහිත හිතක් හට ගන්නකොට ඒ කාමච්ඡන්දය අත්දකිනවා මේ කාමච්ඡන්දයක්. මෙන්න ව්‍යාපාදයක්, මෙන්න තීන මිද්දයක්, මෙන්න මසුරුකමක්, මෙන්න කෑදරකමක්, මෙන්න ගිජුකමක් කියලා ඒවා අත්දකිනවා. හරිද? මේ වෙලාවේ ගිජුකමක් හටගත්තොත් ඊළඟ වෙලාවෙත් ඊට අඩු වැඩි වෙච්ච ගිජුකමමයි තියෙන්නේ නේද? මේ වෙලාව අපි දන්නවනේ ඒක හොඳට මේ වෙලාවේ දුකක් හට ගන්නවා. දුකක් කියන්නේ චේතනාවක්ද නැද්ද? හරි පීඩනයක් හට ගන්නවා. මේ අත දැකලා තියෙනවද? මේ පීඩනය මොකද වෙන්නේ? ක්‍රමානුකූලව එක්ක අඩු වෙලා යනවා. නේද? අපි කියනවා දැන් මගේ දුක අඩු වෙලා. නේද? අපි කියන්නේ දැන් මගේ දුක අඩු වෙලා තියෙන්නේ. මම මගේ හිත හදාගත්තොම ඒවත් කියන වෙලාවකට. නේද? ඒ මොකද ඒක ක්‍රමානුකූලව ඒ කියන්නේ ළඟ නේද? දුක් පෙළියක් හටගෙන. මෙන්න මේක දිහා බලාගෙන හිටියොත් ගින්දරක් හටගෙන අපි කොහොමද අත්දැකීමෙන් ගින්දර තේරුම් ගත්තේ? කොළරොඩු දානකොට මෙන්න මේක වැඩි වෙනවා. නේද? කොළරොඩු අඩු වෙනකොට මෙන්න මේක අඩු වෙනවා. එහෙනම් ඒවට හේතු තේරෙනවා. ඒ ධාරාව දිහා ඒ ෆ්ලෝ එක දිහා බලාගෙන හිටියම මොකද වෙන්නේ? අපිට ඒකේ තියෙන අඩු වැඩි වීම වලට හේතු වෙන්නේ මොනවද කියලා අධ්‍යයනය කරන්න පුළුවන් දෙයිද? ආන් එහෙම ඒක අධ්‍යයනය කරන්නේ. සමහර නරක දේවල් අයින් කරගන්න මොනවද මම මේකට යොදන්න ඕනේ කියලා එයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරොත් තමයි මට අල්ලගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් කාමච්ඡන්දේ නැති කරන්න කුමක් කළ යුතුද? ව්‍යාපාදේ නැති කරන්න කුමක් කළ යුතුද? තීන මිද්ද නැති කරන්න, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී නැති කරන්න, මෛත්‍රිය කියන දේවල් වර්ධනය කරන්න මේ හැම දෙයක්ම එහෙනම් මේ ධාරාවේ මේ ගැලීමේ තියෙන අඩු වැඩි වීම ප්‍රබලත්ව දුබලත්ව මොනවද කියලා තේරුම් ගනිමින් අන්න ඒක අත්දකින්න ඕනේ. ඒක අත්දැකගෙන වාසය කරන්න පාවිච්චි කරන්න වෙන්නේ කුමන උපකරණයක්ද? අපි ළඟම තියෙන සිතයි. ඉතින් මම දැන් මේ අතන්ට කියන එහෙනම් දැන් සිත තියෙනවද නැද්ද? පාවිච්චි කරන්න ඕනේ හිත දැන් තියෙනවා. දැන් ඔය ධම්මපේලිය තියෙනවද නැද්ද? සංචේතනා පේලිය දැන් හටගන්න තියෙනවා. ඉතින් ඔය දෙක එකට කරලා පොඩ්ඩක් ගවේෂණය කරන්නකෝ. මේක නිරීක්ෂණය කරන්නකෝ. කිව්වම එහෙනම් ඒකට තමයි කියන්නේ ධම්මානුපස්සීව වාසය කරනවා කියලා. හරිද? දැන් ධම්මානුපස්සීව ඉන්න කියලා මම කියනවා. දැන් ඉතින් මේ සිතුවිලි පිළිබඳව ගවේෂණයක යෙදෙන්න කියලා ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? නේද? ඒක විසින්ම ඒකම නැහෙනවා වාගේ. නේද? ඒ කියන්නේ අර මේ නේද? තමන්ගේම දේ තමන්ගේ අතින්ම විනාශ වෙනවා වගේ අර ඇති වෙන එක චේතනාවක් අකුසල චේතනාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? අකුසලයෙන් හින්දා මේ කල්පනාව නැති වෙලා යනවා. මේක ගැන ගවේෂණය කිරීම පැත්තක තියලා දැන් මොකද කරන්නේ? ඕන් ශරීරයක් ගැන කල්පනා කර කර ඉන්නවා. ඔන්න පරණ වෙච්ච දෙයක් ගැන කල්පනා කර කර ඉන්නවා. කාලයක් ගිහිල්ලායි මතක් වෙන්නේ භාවනා කරගෙන යනකොට මම මේ ධම්මානුපස්සීවනේ අපේ හිටියේ. මං ඉඳගත්තේ ධම්මානුපස්සීව ඉන්නනේ කියලා. නේද? හිත විසිරීලා යනවා. එක්ක හිත තීන මිද්දේට වැටෙනවා. ඒ කියන්නේ මේ හිත ඔය කියන වැඩේ කරන්න හයිය නැහැ. අන්න ඒක තමයි අපි මෙච්චර දවසක් කතා කරේ මෙන්න මේකයි ඇති කරගන්න ඕනේ කියලා. එතකොට මේ හිතේ යථාභූත ස්වરૂපය මේ මානසිකාරයේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න අන්න අර වගේ හිත ඒක ආරම්මණයක යම් අරමුණක හිත නවත්තපුවාම ඒක නැවතිලා ඒ ධම්මානුපස්සීව නැත්තම් හිතේ උපදින නොයෙකුත් චේතනා පේලියේම යෙදී තියෙන්න හිත එතන නවත්ත ගන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ. ඒ ශක්තිය උපදවා ගන්න ඕනේ. ඒකටයි සීලයෙන් පිරිසිදු වීම. සීල රකින්නා තුල අධිකතර වූ කර්මපතයන්ට යන ලොකු කෙලෙස් ධර්මයන් වලින් එයා ටික දවසකින් පිරිසිදු වීමක් වෙනවා. ඒ පිරිසිදු වීම කියන්නේ මේ අදෘශ්‍යමාන පිරිසිදු වීමක් නෙවෙයි. අපි හිතනවා සීලෙන් පිරිසිදු වුණාම කවුරු හරි ලොකු බලවේගයක් ඇවිල්ලා දැන් මාව මේ සීලෙන් පිරිසිදු කරලා තියෙන්නේ. ඒකින්ද මට මේක කරන්න දෙනවා කියලා. නෑ. මේ බලන්න ආයෙ ගොඩක් දේවල් මට මේ ගැන කියන්නේ නෑ මේ වෙලාවේ. නමුත් සීලෙන් පිරිසිදු වෙනවා කියලා කියන්නේ අපි අමාරුවෙන් සීල් රැක්කොත්. මූලිකව අමාරුවෙන් ලොකු වේදනා සහිතව දුක් වේදනා සීල් රකින්න ගියාම හරියට දුක් වේදනා. මොකද අර පහසු ජීවිතය ගෙවන්න බෑනේ. ඒකින්ද අපි කපටිකමට සීල් රකින්නේ. නේද? ඕන දෙයක් දෙයින් කියලා කෙලස් පාවිච්චි කරන්න ඕන හින්දා. එතකොට අපි සීලය ආරක්ෂා කරොත් අපේ පින්නත් අපි යම්කිසි දවසක් මොකද වෙන්නේ?
ටික දවසකින් කරන්න ඕනේ නෑ කෙරෙන මට්ටමට එනවා. ඒක අපේ හිතේ හැටි. ටික දවසකින්ම මොකද වෙන්නේ? කඩන්න හදනකොට ලොකු ප්‍රතිරෝධයක් එනවා. කොහෙන්ද? තමන්ගේ මානසිකාරයෙන්, වෙන කොහෙන්වත් නෙවෙයි. කැඩෙන්න යනකොට වෙනදා නිකම්ම කැඩිච්ච සීලය දැන් තමන්ගේම මනස තමන්ටම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. නෑ මේක කඩන්න දෙන්නේ නෑ කියලා. අපේම හිත අපිවම අනිත් පැත්ත හරවනවා. එවැනි තත්යකටපත් වුනහම සීලයෙන් පිරිසිදුනා කියලා කියනවා. සීලයෙන් හින්දා හිතට අකුසලයන් එන එක නවතිනවා. දැන් සීලයයි හේතුනේ. ඒ විදිහට අපි සාකච්ඡා කරා. දැන් ඔක්කොම කියන්න නෙවෙයි චිත්තවිසුද්ධිය. මේ සතර කමඨහන ආදී වඩලා හිත ඇතුළට කෙලෙස් ධර්මයන් එන්නේ නැති වෙන්න හිර කරගන්නවා විස්කම්බන ප්‍රහාණයකින්. ඊළඟට දිට්ඨි විසුද්ධිය. අම්මාය තාත්තාය සහෝදරයාය ආදී වශයෙන් එක එක්කෙනා ගැන අපිට පුද්ගලවාදයෙන් ආපු කෙලෙස් ධර්මයන් එන්නේ නැති වෙනවා. මොකද හිත ඒක කඩලා දානවා. මේක නාම රූප පරම්පරාවක්. නාම රූප පරම්පරාවක් ඇති වෙවි නැති වෙවි තියෙන නාම රූප පේලියක් කියලා හිත කඩලා දාන හින්දා අර අම්මා තාත්තා කියන හැඟීම අර පුද්ගලවාදයෙන් තියෙන ඒවා අයින් වෙනවා. එහෙම කරගත්ත හිතක් සාමාන්‍යයෙන් අපි මොකක් හරි දෙයකට යෙදෙවොත් ඒකේ රැඳීලා ඉන්නවා. හරිද? සතෙක් හීලයි කරගත්තා වගේ. හරිද? අලියෙක්ගෙන් වැඩක් ගන්න නම් අලියව හීලය කරගන්න ඕනේ. නේද? හීලය කරගත්තට පස්සේ ෂෝක් එකට වැඩ ගන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා කොහොමද? නේද? ඊට ඉස්සෙල්ලා හරියන්නේම නැහැ. ඒ වගේ මේ හිත හීලය කරගත්තා නාම රූප පරම්පරාව යෙදෙන්න. අන්න දැන් ධම්මානුපස්සීව වාසය කරන්න පුළුවන්. එතකොට එහි ලක්ෂණ පින්නන්නේ තනියම තේරුම් ගන්න බෑ. මේ ලක්ෂණ තේරුම් ගැනීම සඳහා සද්ධර්ම ශ්‍රවණය, ධර්මානුධර්ම, සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන දේවල් එක්ක තමයි මේ කරන වැඩේ තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතනාව. මේ කතා කරන්න හදන එක දණී කියලා කිව්වනේ. නේද? දණීද? ඉතින් ඒකද ගැන අපි දන්න තරම පොඩ්ඩක් බලමුද? ගින්දරක් එනකොට නම් මහා භයානක දෙයක් එනවාය කියලා අපිට අදහසක් ආවා. ඒ වගේ මනෝ සංචේතනාව ගැන දැනගත යුතු කෙනෙකුට ආයුතු දන්න කෙනෙක් තුල මනෝ සංචේතනාව හඳුනා ගන්න විදිහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි හිතමුකෝ අසත්පුරුෂ මිනිසෙක් ඉන්නවා කියලා. යම්කිසි කෙනෙක් මේ මිනිස්සයා අසත්පුරුෂයි කියලා දන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ සත්පුරුෂයෙක් කියලා. ඉතින් එයාගේ නමක් දන්නවා. ගමක් දන්නවා. ඉන්න තැනුත් දන්නවා. කරන දේවලුත් යම් ප්‍රමාණයකට දන්නවා. හැබැයි මේ අසත්පුරුෂයි කියලා දන්නේ නැහැ. එතකොට භාගයක් දන්න හරියට දන්න දේවල් වගේක් තියෙනවා නේද? නම් ගම් ඒවා ඔක්කොම දන්නවා. නමුත් අසත්පුරුෂයි කියලා දන්නේ නැත්නම් එයා ඒ පුරුෂයාගේ පැත්තට ඇලීමක් ඇති වෙනවද නැද්ද? සතුටු වීමක් ඇති වෙනවද නැද්ද? එයා නොදන්නාකම හින්දා මහ විකාරයක් වෙනවා. නේද? නොදන්නාකම අපිව සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවනවා. නිවැරදි සිතුවිලි එන්නේ දන්න අයට විතරයි. කාගේ හරි අපි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් කිව්වොත් එක එක්කෙනාට ඇති වෙන්නේ එක එක සිතුවිලි. ඒ දන්න හැටියට තමයි සිතුවිලි ඇති වෙන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට යමක් ගැන හැඟීම් එන්නේ දන්න විදිහ හැටියට තමයි කියලා. බලන්න දැන් අපි මනෝ සංචේතනාව ගැන මොනවද හිතෙන්නේ කියලා. මේ දරුවෙකුට තියෙන දැඩි ආදරයක් පොඩ්ඩක් මතක කරගන්න. මොනවද ඒ ගැන දන්නේ? ගොඩාක් ආදරය කරන කෙනෙකුට මං කාට හරි ගොඩාක් ආදරේ. හුඟක් ආදරය කරපු කාලයක් මතක් කරන්න ගොඩාක් ලොකු ආදරයක් හිතේක තිබ්බ කාලයක් මතක් කරන්න පොඩ්ඩක්. ඒ ආදරේ මතක් වෙනකොට මොකද කියන්නේ? මොනවද මතක් වෙන්නේ? මොනවද හිතෙන්නේ? එහෙම සුන්දර කාලයක් අප්පේ. නේද? ඒකෙන් ලැබු සතුට අනේ වාසනාවන්. නේද? එහෙම සිතුවිලි නේද? එහෙම සිතුවිලි තමයි එන්නේ. ඒ තමයි දන්න හැටි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඕක ගැන ඇති වෙන්න ඕනේ හැඟීම එහෙම එකක් නෙවෙයි කියලා. ගිනි අඟුරු වලකට ඇදගෙන යන්න කවුරු හරි කෙනෙක් මාව ඇවිල්ලා ඈත පේන ගිනි අඟුරු වලක් තියෙනවා. අන්නේ ගිනි අඟුරු වලට මාව ඇදගෙන යන්න මගේ මේ බාහුවෙන් අල්ලලා මට වැඩිය ශක්තිමත් පුරුෂයෙක් මාව ඇදගෙන යනවා. මං අහනවා කොහෙද ඇදලා යන්නේ? අන්නර ගිනි අඟුරු වලට ඔහෙව දාන්නයි අරන් යන්නේ. ආන්ගේ වෙලාවට මට මොන වගේ අදහසක් එයිද? මහා බයක් දැනෙනවා. මහා අනාගතයේ එළඹෙන්න තියෙන දුක් ගැන අරකට වැටිලා පිච්චි තැම්බි පතුරු ගැලවි ඒක තුල ඉඳ ගියාම පිච්චෙන හැටි දැවෙන හැටි මතක් වෙලා
මේ අරගෙන යන මනුස්ස මේ අවස්ථාව ගැන දැඩි බයක් ඇති වෙනවා. ආන්ගේ වගේ හැඟීමක් ඇති වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනෝ සංචේතනාව ගැන. හරිද? Tamanට අන් අය ගැන ආදරයක් උපදිනකොට යමක් කන්න නැතුව ඉන්න බැරි තරම් තණ්හාවක් උපදිනකොට යමක් බලන්න නැතුව ඉන්න බැරි තරම් අතුලාන්ත උපදින චේතනාවක් උපදිනකොට මට මේක බලන්න නැතුව ඉන්න බෑ. යමක් අහන්න නැතුව ඉන්න බැරි තරම් යම්කිසි අතුලාන්ත පීඩනයක් උපදිනකොට යමක් විඳින්න නැතුව ඉන්න බැරි තරම් නාසයෙන් දිවෙන් හෝ ශරීරයෙන් මට නම් මේක විඳින්න නැතුව මේ ජීවිතේ ඉන්න බෑ කියලා යම්කිසි අදහසක් ඇති වෙනකොට අපේ පින්නත්නේ අන්න එතකොට අපිම ඒක හඳුනා ගන්න ඕනේ, ඒක දැනගන්න ඕනේ, දැනෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරපුවාම මොකද දන්නවද? හැඟීම කියන එක මයින්ඩ් පුළුවන්ද? මේ ඇත්තුණන් කියන මම ලොකු පුතාට මෙච්චරයි ආදරේ, පොඩි පුතාට මෙච්චරයි ආදරේ කීකේ මැනලා කියනවා. නේද? කොච්චරද කියලා ඇහුවොත් මොකද කරන්නේ? පොඩි එවුන් නම් අත් දෙක දිගහැරලා පෙන්නනවා මේ මෙච්චරක් කියලා. නේද? ඒ වගේ අපේ තුල ඇති වෙන තරහේ ප්‍රමාණය, ඊර්ෂ්‍යාවේ ප්‍රමාණය ඒවා මැනලා පෙන්වන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේත් කලේ අපේ ඇති වෙන කුසල හැඟීම වර්ධනය කරන්න ලෑස්ති කරපු එකයි. කොච්චර වර්ධනය වෙලාද කියලා මිම්මකින් මැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකින්ද උදාහරණයකින් තමයි මේවා දේශනා කරන්නේ. ගිනි අඟුරු වලකට දාන්න යන කෙනෙකුට ඇති වෙන හැඟීම පින්නන්නේ අන්න ඒ වගේ වෙලාවක ඇති වෙන හැඟීමක් වගේ හැඟීමක් ඇති වෙන්න ඕනේ මෙන්න මේ සංස්කාරයන් පිළිබඳ මේ චේතනාවල් පිළිබඳව. හරිද? මට මේ දේ අහන්න නැතුව ඉන්න බෑ, මට මේ දේ බලන්න නැතුව ඉන්න බෑ, මට මේ දේ විඳින්න නැතුව ඉන්න බෑ කියලා පින්නන්නේ අපි හරියට ලත වෙනවා. ඒවා උපදවා ගන්න උත්සාහ කරනවා. මං අහනවා අඩුම තරමින් ඒක භයානක දෙයක් කියලා වක්වත් ආවද? නේද? ආවද කියලා බලා ගන්න අඩුම තරමින් භයානක දෙයක්වත් කියලා. මං ආයෙ කියනවා අසත්පුරුෂ පුද්ගලයා දැක අසත්පුරුෂයි කියලා දන්නේ නැත්නම් සත්පුරුෂයි කියලා නම් දන්නේ සතුටක් උපදිනවා. නේද? ඒ වගේ නොදන්නාකම හින්දා මනෝ සංචේතනාව කියන්නේ මොකද්ද කියලා නොදන්නාකම හින්දා පින්වත්නි අපි මේ සසරේ යන්න හේතු වෙනවා. පාරේ එනකොට හරකෙක් දකින්න. මං අහන මේ අත්තන්ගෙන් මේ හරකා කිසි කාලයක මිනිස්සෙක් කියලා ඉඳලා නැතුව ඇද්ද? අප්පෝ ඉඳලා ඇති. නේද? කිසි කාලයකදී මේ හරකා මිනිස්සෙක් වෙලා ඉන්න වෙලාවක බණ අහන්න නැතුව ඇද්ද දන්නේ නැහැ. අප්පෝ අනවරාග්‍ර සංසාරය ගැන කල්පනා කරනකොට හැම කෙනෙක්ම අම්මෙක් තාත්තෙක් වෙලා ඉපදිලා තියෙනවා කියලා කියනවනම් නේද? එහෙනම් මෙයා වුණ තරම් බුදුවරු පහළ වෙච්ච කාලවල වල බණ අහලත් ඇති. එතකොට එහෙනම් ඔන්න මතක තියාගන්න ඕන එකක් කියන්න හදන්නේ නේද? මිනිස්සෙකුත් වෙලා ඉඳලා බණත් අහලා දැන් මොකද වෙලා තියෙන්නේ? ආයෙ කියන්නේ මිනිස්සෙකුත් වෙලා ඉඳලා ධර්මය ශ්‍රවණය කරපු කෙනෙක් අන්න හරකෙක් වෙලා. මොකද නේද? ඒ අනුව තමන්ගේ సంతానගත වැඩපිළිවෙල සකස් කරේ නෑ. හඳුනාගත්තේ නෑ. තමන්ගේ අතුලාන්තය හඳුනාගත්තේ නෑ. හරිද? හරකෙක් වුණාම හරි සැපයි. මොකද උයන්න ඕනෙත් නෑ. නේද? උයන්න ඕනෙත් නෑ, බෙදන්න ඕනෙත් නෑ. නේද? මොකුත් ඕනේ නෑ. බොහොම හොඳයි. නේද? ඉතින් හරි හොඳයි නේ කතකි. ප්‍රශ්නත් නෑ, මගුල් ගෙවල් වල යන්නත් නෑ, මල ගෙවල් වල යන්නත් නෑ. ඔහේ බිම් බලාගෙන තනකොළ කකා ඉඳලා තියෙන්නේ. නේද? හැබැයි කතා කරන්න පුළුවන් එක වචනයයි. මුළු ජීවිත කාලෙම කතා කරන්න පුළුවන් එක වචනයයි. නේද? පුළුවන් තරම් අඩන්තේට්ටම්. හදිසියේවත් වලිගෙ හිම කොට වෙලා තිබුණා නම් මැස්සෙක්වත් එලව ගන්න දෙයක් නැහැ. කොහොම දුකක් ඇද්ද කියන්නේ බලන්න. නේද? වලිගෙ කොට වෙලාම ඉපදෙන අය ඉන්නවා. ඊළඟට ඉපදිච්ච ගමන් කවුරු හරි අල්ලලා බැඳ ගන්නවා. කණුව වටේ තමයි හැමදාම. වැඩි දවස් දෙකක් තුනක්වත් නිදැල්ල ඉන්න දෙන්නේ නැහැ. එදා ඉඳලා අනන්ත අප්‍රමාණ දුක් දෙනවා. අනිත් අයට ඕන හැටියට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. බෙල්ල පාත් කරගෙන තමයි ඉන්න වෙලා තියෙන්නේ. අවුවට වේලෙනවා. වැස්සට තෙමෙනවා. නේද? එක එක Tamanට අවශ්‍ය කරන අඩුම ගාන ඉස එකක් කුමක්, බඩ එකක් කුමක්, කොන්ද එකක් කුමක්, කකුල එකක් කුමක් ඔය සතුන්ට නැතුව ඇද්ද? නේද? අපිට වඩා වැඩි ප්‍රමාණයකට තියෙනවා. නමුත් මොනුත් කියා ගන්න, කතා කර ගන්න
මොකද හරියට සංවේදීව මෙනෙහි කරොත් පින්නත් නේ. මිනිස්සු අරගෙන ගිහලා මොකද කරන්නේ? කරත්තේ බැඳ ගන්නවා. අපිත් මැරතන් එහෙම දුවන ළමයි දැකලා තියෙනවා. මොකද වෙන්නේ? සෙම වැක්කිරෙනවා යාලට. නේද? දුවනකොට. මේ සතාටත් ඇදගෙන යනකොට මොකද වෙන්නේ? සෙම වැක්කිරෙනවා. නවතින්න පුළුවන්ද? නැවතුනොත් පිටිපස්සෙන් නේද? කකුල් නලියනවා ඇති, කකුල් වෙවුලනවා ඇති, නේද? රිදෙනවා ඇති ඔක්කොම මස් පිටු. නමුත් පිටිපස්සෙන් ඊට වැඩි රිදීමක් ඇති වෙන හින්දා දුවන්න ඕනේ නේද? ඒත් දුව ගන්න බැරුණොත් මොකද කරන්නේ? වලිගය අල්ලලා කරකවනවා නේද? ඊළඟට කුඹුරු වලට දාලා එකට දිගේලි කරලා බැඳලා පිටිපස්සෙන් කෙවිටි පාරවල් දිදී නේද? හානවා. එහෙම දිවට රැටවක්වත් නිදහස නැහැ. අර කරත්තේ බැඳගෙන බඩු ඇදගෙන ගිහලා කොහේ හරි තැන කරත්තේ නැවතුවොත් නහය උඩට කරලා බඳිනවා. නේද? නාස් කැපිලා තියෙනවා. දැකලා තියෙනවද? අධික වේදනාව විඳින හැම තේසන් සතෙක්ම ඊට වැඩිය බලවන්ත සතා හින්දා පුදුමාකාර පීඩනයකට පුදුමාකාර දුක් සහිත අපාය කියන්නේ එකයි. නේද? තිරිසන් අපාය පේන්නම තියෙන අපාය. මේ අපායට යන්න හේතු වෙන්නේ මගේ සතින් සිද්ධ වෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප ආදී දේවල්. මේවාට හේතු වෙන්නේ මනෝ සංචේතනාවද නැද්ද? නේද? මේවට හේතු වෙන්නේ මනෝ සංචේතනාව. ප්‍රාණඝාත කරනවා දරුවෝ හින්දා. ගෙදරටපත් ආයනකොට වැඩියෙන්ම මරන්නේ මගේ ආරක්ෂාවටද දරුවන්ගේ ආරක්ෂාවටද? හොරකම් කරනවා දරුවෝ හින්දා. ඒ කියන්නේ උපාදාන සහිත දේවල් හින්දා හොරකම් කරනවා මිනිස්සු. නේද? මේවා අපේ දේවල්, මගේ දරුවන්ට මේවා තියෙන්න ඕනේ කියලා නේද දන්නවනේ? පරම්පරා ගණන් වල හොරකම් කරලා වෙනම තියලා තියන්න ලෑස්ති කරගන්නවා. දරුවන්ට මුණුපුරන්න අපේ පරම්පරාවටම ඒකේ සීමාවක් නැහැ. නේද? රජේ භාණ්ඩාගාරයෙන් හොරකම් කරන වෙලාවකට. රජේ භාණ්ඩාගාරය කියන්නේ මොකද්ද? හිතාම පිරිසිදුව බාහුවලය යොදලා හරිහම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා ඒ වයින් රටට ලැබෙන ආදායමකින් එකතු වෙන කොටසුත් අර රජේ භාණ්ඩාගාරයේ තියෙනවද නැද්ද? සමහරට මැද පෙරගෙදර රටවල් වලින් නම්මලා සමහරට බාහුවලය යොදලා හරිහම්බ කරන ගොවියෝ නේද? සමහරට පූජ්‍ය පක්ෂය අය පවා මේකට සම්මාදම් වෙනවා භාණ්ඩාගාරයට. ඒක භාණ්ඩාගාර කියන්නේ එකක්. ඒකෙන් ගන්න පඩියට හරියට වැඩ කරේ නැත්තම් මොකද වෙන්නේ? හරි ලොකු හොරකමක් ඒක. හරිද? රජයත් එක්ක ගන්න පඩියටවත් වැඩ කරේ නැත්තම් ඒක ලොකු හොරකමක් වෙන එකේ. රජයෙන් හොරකම් කරොත් එහෙම මහා පරිමාණ වශයෙන්. ඒකද කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. දැඩි දඬුවම් පසුව ඇත නේද? එහෙනම් කවුරුත් දඬුවම් දෙන්න දෙයක්වත් නැහැ, කලබල වෙන්න දෙයක්වත් නැහැ. පුළුවන් නම් ඒක නවත්තන්න ඕනේ. මොකද අසීමිත දුක්ඛන්දරාවක් තමයි අර එකතු කරගන්නේ. අසීමිත දුක්ඛන්දරාවක් එකතු කරගන්න පින්නත් නේ. ඒකින්ද අපි ඇත්තටම අන් අය වෙනුවෙන් කරුණාවෙන් සලකන්න. මොකද බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු මේ ඔක්කොම කරන්නේ මෙන්න මේ මනෝ සංචේතනාව හේතුවෙන්. මනෝ සංචේතනාව වයි ඊළඟ භවය පුඤ්ඤාභී අපුඤ්ඤාභී ආනෙන්ජාභී සංස්කාරය තමයි සංස්කාරපච්චය විඥානං ඊළඟ භවය සකස් කරන්නේ. ඊළඟ භවය සකස් කරන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා දිග වැඩක් නේ. පින්නත් නේ බලන්න මගේ තුල හටගන්න විඥානය කියන්නේ සිත පහළ වෙන සිත මේ වෙලාවේ පහළ වෙනවා. මං කිව්වා දැන් ඉස්සෙල්ලා වගේම ඔන්න මං දේශපාලඥයෙක්ගේ නමක් කියනවා. බය වෙන්න එපා කියන්නේ නැහැ. අර කාගේ හරි කිව්වා කියලා හිතන්නකෝ. කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒ තැනැත්තා හෝ තැනැත්තිය ගැන මගේ අතීතයේ පහළ වෙලා ඇති වෙලා නැති වෙලා ගිය චේතනාවල් වගේක් තියෙනවා. හොඳයි හෝ නරකයි හෝ කියලා මම දැනගත්ත ඒවා වගේක් තියෙනවා. ආන්ගේ ඔක්කොම හේතු වෙලා එකතු වෙලා මේ වෙලාවේ පහළ වෙන සිත හට ගන්නවද නැද්ද? නේද? මම මේ අතන්ට ඊයේ හෝ පෙරේදා හරි අපූර්ව උදාහරණයකින් අපි මේක පැහැදිලි කරගත්තා. මගේ හිත කියන්නේ හරියට නිකන් කිරිතේ කෝප්පයක් වගේ. කිරිතේ කෝප්පයක් වගේ නෙවෙයි, ඒ කිරිතේ එකේ රස වගේ. හරිද? රස වගේ මගේ හිත. චෛතසිකයන් කියලා කියන්නේ මිශ්‍ර වෙන දේවල් කියලා කියන්නේ හරියට නිකන් ඒකට එකතු වෙච්ච කිරි ප්‍රමාණය, වතුර ප්‍රමාණය, සීනි ප්‍රමාණය වගේ. දැන් මිශ්‍ර වෙන හැටියට තමයි රස හැදෙන්නේ. නේද? මිශ්‍ර වෙන හැටියට තමයි රස හැදෙන්නේ. මට වැඩියෙන් සීනි රහයි නම් තේකේ මේකට වෙන මොන හරි දෙයක් එකතු කරා නම් මොකද වෙන්නේ? කහට වැඩි කරා නම් කහට රහ එනවා. කහට රහ එනවා කියන්නේ සීනි නෑම කියන එකද? කහට රහ එනවා කියන්නේ සීනි තියනවා කියන එක.
නමුත් ඒක ප්‍රකට නැහැ. ඒ වගේ අපේ හිතේ අපිට මේ පහළ වෙන හිතට එකතු වෙන චෛතසිකයන් අනුව තමයි ඒ හිතේ අරමුණ හැදෙන්නේ. ඒ අරමුණම ගත්ත චෛතසිකයන් කියලා කියන්නේ ඒකයි. ඒ වගේ මේ මනෝ සංචේතනාව සකස් වෙන්නේ මේ විඥානය සකස් වෙන්නේ අපේ අතීත මනෝ සංචේතනාවන් අනුවද නැද්ද? අන්න ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවය. මගේ හිතේ මේ දැන් තරහක් උපදිනවා නම් පින්වත්නි, හේතු අතීත හේතු වර්තමාන හේතු කියන දෙකම මිශ්‍ර වෙලා හේතු වෙලාද නැද්ද? ඇයි? අනුසය වශයෙන් තියෙන එක වර්තමානයේ තියෙන එක. ඒ කියන්නේ මොකද්ද? ඨකරමක තියෙන සද්ද ඇහෙන ස්වභාවය. ඨකරමකට අපි කියන සද්ද ඇහෙන ස්වභාවය තියෙනවා කියලා. හරිද? හැබැයි සද්ද නැහැ. වතුර වැටුණොත් සද්ද ඇහෙන ස්වභාවය තියෙනවා. ආන් ඒ වගේ තමයි අනුසය කියන ස්වභාවය මගේ මේ సంతానගත, ඒ කියන්නේ సంతాනේ සැකසීම තුල, ඨකරමේ සැකසීම තුල තියෙනවා වතුර වැටුණොත් සද්ද ඇහෙන ස්වභාවය. අතීත හේතුන් එකතු වෙලා මේ මොහොතේ මේ තියෙන පංච උපාදානස්කන්ධයේ සැකසීම තුල තරහ යන ස්වභාවය වර්තමානයේ තිබුණා. ආන්ගේ ස්වභාවය තියෙන හින්දාම ඒ ස්වභාවයත් එක්කම මිශ්‍ර වෙලා මේ මොහොතේ මට තරහ කියන එක හැදුනා. කෙනෙක්ගේ නමක් කියනවා මට. නමක් කියනකොටම තරහ කියන එක හැදුනා. හරිද? තරහ කියන එක මේ මොහොතේ හැදෙනකොට අර අනුසය තිබුණ නැත්නම් හැදෙන්නේ නැහැ. එහෙනම් අනුසය මේකටම හේතු වෙලා තියෙනවා. හරිද? එහෙනම් තරහ කියන එක හැදුනා. මේ තරහ කියන එකත් එක්ක ඇති වුණේ මොකද්ද? මේ පහළ වෙච්ච සිත තරහ සහිත සිත. මේ සිතේ පහළවීමට අතීත මේ විඥානයේ පහළවීමට දැන් ගින්දර දකින්නකොටම ගින්දර දැකීම සහ හඳුනා ගැනීම මනසෙන් මනෝවිඥානයක පහළවීමක් තියෙනවද නැද්ද? චක්කු විඥානයක පහළවීමකුත් පෙළියකුත් තියෙනවා, මනෝවිඥාන පෙළියකුත් තියෙනවා. ගින්දර කියන එක හඳුනාගත්තී. ඒ මනෝවිඥානය හට ගැනීමේම මං කව වචන මාත්‍රයක්වත් නැහැ කියලා භයානක දෙයක් කියලා. මං කව වචන මාත්‍රයක්වත් නැහැ කියලා හේතු සහගතයි කියලා. නමුත් ඒ විඥාණයෙම ඒ කොටසේ අඩංගු වීමක්, ගැබ් වීමක්, එකතු වෙලාම හැදීමක් තියෙනවද නැද්ද? අම්මා කියනකොට දැන් අම්මා මතක් වුණා. අතීතයේ ඇහෙන් දැක්ක, කනෙන් අහපු, නේද ස්පර්ශ කරපු, ඒ සියලු දේ එකතු වෙලා නෙවෙයිද අම්මව අරමුණු කරපු විඥාණය තුලම අර ගැබ් වීම තියෙනවද නැද්ද චෛතසික වශයෙන්? අර බලන්න. ඒක හට ගැනීමට එහෙනම් මේ මොහොතේ පටිච්චසමුප්පන්නවම මේ හට ගන්න හිතට මේ විඥානයේ හට ගැනීමට මනෝ සංචේතනාව හේතු වෙලාද නැද්ද? අනිත් එක තමයි මේ විඥානයේ හට ගැනීමට ගෝචර වෙච්ච මනස මගේ අතීත කර්මයක්. හරිද? එහෙනම් අතීත දේවල් හේතු වෙලා. එහෙනම් මේ විඥානයේ හට ගැනීමට මේ නාම රූප પરම්පරාව හේතු වුණා. නේද? අතීත නාම රූප પરම්පරාව හේතු වුණා. ඒ වගේ මේ විඥානය නේද අපි ඊට පස්සේ මේ වාර ගාන කතා කරනකොට විඥානයේ නාම රූප પરම්පරාවට හේතු වෙන හැටි අනිත් පැත්තට ප්‍රත්‍ය වෙන හැටි සාකච්ඡා කරමු. නමුත් මෙතනදී මම තේරුම් ගන්න ඕනේ මේ පටිච්ච සමුප්පන්න ගතිය. හරිද? මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් වෙනවා. මේ මොහොතේම අපි එක දැන් පටිසන්ධි විඥාණයට දාලායි කතා කරේ නේද? ඒ කියන්නේ පුණ්‍යාභි අපින්නාභි ආනෙන්ජාභි සංස්කාරයන් හේතු වෙනවා ඊළඟ ප්‍රතිසන්දියට කියලා. හරි? ඒක විතරක් නෙවෙයි මේ මොහොත ගත්තොත් මේ මොහොතේ පහළ වෙන විඥාණයට අතීත මනෝ සංචේතන ආහාරයක් වෙනවද නැද්ද? ආහාරයක් වෙනවා. අන්න ඒ වැඩපිළිවෙලේ එක කඩයිමක් තමයි චුතිය සහ ප්‍රතිසන්දිය කියලා කියන්නේ. මේ සිත් පේලිය කවදාකවත් පරිනිර්වාණ මොහොත දක්වාම ඉවර වෙන්නේ නැහැ. නින්දෙදී ගැඹුරු නින්දෙදී භාවනාවේදී භවාංග වුණාමත් මේ සිත් පේලිය තියෙනවා. ඒ විතරක් නෙවෙයි මනසක් නැතුව කුසක බැහැගත්තාම නේද? ඒ සිත් පේලිය භවාංග වශයෙන් නැවත නැවත හට ගන්නවා. මේ සිත් පේලියේ කඩාවැටීමක් නැහැ. කවදා වෙනකන්ද පිරිනවම් පාන මොහොත දක්වා. එහෙනම් එක ශරීරයක ඒ ශරීරය ආශ්‍රය කරගෙන යම් තැනක පහළ වෙන අන්තිම සිත පහළ වෙනකොට ඒකට කියනවා චුතිය කියලා. චුතිසිත කියලා. ඒ වෙනුවට වෙනත් තැනක පහළ වෙන එකක් මේකේ මෙතනින් මෙහෙම ගිහිල්ලා හැම නෙවෙයි. හරිද? ගිහිල්ලා නෙවෙයි. ඒක මේ සාති භික්ෂුවට මොකද කිව්වේ? නේ සාති භික්ෂුව මොකද්ද අරගෙන ආපු මතේ බුදුරජාන් වහන්සේගේ ඉදිරියට? භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා. භවයෙන් භවයට යන විඥාන දුක් විඳින, සැප විඳින, විපාක ලබන එකම විඥානය යනවා මෙහෙම ඉර වගේ කියලා. බුදුරජාණන් වහන්සේ බොහෝ නිඳා කරා.
බොහෝ නින්දා කළා තණ්හා සංකය, මහා තණ්හා සංකය සූත්‍රය දේශනා කරේ එතෙන්දී. ඒකද කියන්නේ මේ විඥානය පටිච්චසම්පන්නයි කියන එක. හරිද? එතකොට මේ ෂණයේදී නැවත නැවත හට ගන්නවා. ඒ හට ගැනීමට හේතු වෙනවා අතීත දේවල්. හරිද? එතකොට ප්‍රතිසන්දිය චුතිය සිද්ධ වුණාද ඒ වෙනුවට වෙනත් පොහොරක නැවත විඥානේ හට ගැනීම සිද්ධ වෙනවා. නමුත් ඒ වෙලාවේ එතන ඒ අන්තිම විඥානය නැත්නම් ආසන්න වශයෙන් තියෙන විඥානය හටගන්න හේතු වුණ යම්කිසි පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයක් තිබුණාද ඒ ඔක්කොගේම එකතුවකිනුයි එතන අන්තිම එක හටගන්නේ. හරි මේ බලන්න. කෙනෙක්ගේ නම කිව්ව ගමන් එයා ගැන අහලා තියෙන දේවල්, එයා ගැන දන්න දේවල් ඔක්කොගේම එකතුවකින් තමයි හටගන්නේ. ඒ වගේ කර්ම භවය, උත්පත්ති භවය කියන දෙකට හේතු වෙන්නේ මෙන්න මේ තියෙන පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන්. ඉතින් ඒකින්ද පින්නත් මේක තමයි මාව තිරසංගත කරන්නේ. මේ මොහොතේ මේ ඇති වෙන මේ දරුණු තණ්හාව තමයි මේ වෙලාවේ මට ඉන්න බැයි නම් රූපයක් දකින්න නැතුව, සද්දයක් අහන්න නැතුව, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලබන්න නැතුව බෑ කියලා යම් කිසි කෙනෙක් කොතනකදී හරි කියනවනම් මට මගේ නිවස නැතුව බෑ. අන්න එතන ඊළඟ භවය හදන විස බීජය තියෙනවා. හරිද? ඒක අපිට පළවෙනියෙන් ඒක දැනෙන්න ඕනේ. ඒක විතරක් නෙවෙයි දැනෙන්න ඕන. අර ධාරාව දිහාවට, අර ගැලීම දිහාවට අපි ඉන්නකොට අපිට පළවෙනියෙන් දැනෙන භයානක දේවල් වගේක් හැදෙනවා කියලා. ඊළඟට ඒකට හේතු හැදෙනවා. ඒවට හේතු වෙන දේවල් අපේ තුලින්ම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒක ගින්දර නිවන්න පුළුවන් වගේ මේක නැති කරන්න පුළුවන් කියන එක ධර්මයේ දන්න අයට පහළ වෙනවා, වැටහෙනවා මේවා නැති කරන්න පුළුවන් කියලා. එහෙම නැති කරන්න පුළුවන් කියලා යමකට වැටහුණා නම් පින්නත් ඒ තැනත්තාට මේ ජීවිතේ ඉන්නකොට තරහ යනකොට මේ අහවලා හින්දා තමයි මට තරහෙන් ඉන්න වෙලා තියෙන්නේ, අහවලා හින්දා තමයි කේන්තියෙන් ඉන්න වෙලා තියෙන්නේ, අහවලා හින්දා තමයි මට දුක් විඳින්න වෙලා තියෙන්නේ කියන ඒවා ඉන්නේ නැහැ. මං හින්දාමයි මං තරහෙන් ඉන්නේ. මං හින්දාමයි මං ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. මං හින්දාමයි මං දුක් විඳින්නේ. ඇයි මේක මම සකස් කරේ නැති හින්දා. මෙතනමයි දුක තියෙන්නේ කියලා. තමන්ගේ සිත පැත්තට හැරෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් එයා නිදහස් වෙනවා අනිත් ඒ වගේ. අනිත් ඒ වගේ නිදහස් වෙලා තමන්ගේ පැත්තට හැරෙනවා. තමන්ගේ පැත්තට හැරිලා තමන්ව පිරිසිදු කරන්න ලෑස්ති වෙනවා. හරිද? අන්න ඒ වගේ මහා විපර්යාසයක් සිද්ධ වෙනවා මේ ධම්මානුපස්සීව වාසය කරන කෙනාට. එයාට හොඳට තේරෙනවා මේ ඔක්කොම දේවල් ටික තියෙන්නේ මෙතන ගැලීමේ කියලා. නේද? වෙනත් ගැලීමුත් එහෙම තමයි. එතන ගලන ගැලී වෙනත් තැන්වල ගලන ඒවා, වෙනත් තැනක ඇති වෙන ආදරයක්, වෙනත් තැනක ඇති වෙන තරහක්, වෙනත් තැනක ඇති වෙන ඊර්ෂියාවක්, වෙනත් තැනක ඇති වෙන කුහකකමක් තිබ්බාවේ. මම මොකටද ඒක මෙහෙ ගත්තේ? නේද? මම මෙහෙ ගත්තත් නෑ කියලා. පුළුවන් නම් ඒක අඩු කරන්න මම උත්සාහ කරනවා. අනුන්ගේ කුහකකම මම වේදනාවක් විදිහට ගත්තා කියලා ඒක කුහකකම වැඩි වෙනවද? නෑ. අනුන්ගේ කුහකකම් මං වේදනාවක් විදිහට ගත්තා කියලා ඒ කුහකකම් අඩු වෙනවද? එහෙනම් ඒකත් එක්ක මොකක්ද තියෙන ගනුදෙනුව? මං මෙහෙ ගත්තා කියලාවත් මං ඒකෙන් දුක් විඳා කියලාවත් මං ඒකෙන් සැප විඳා කියලාවත් ඒකට අඩු වැඩි වීමක් වෙන්නේ නැත්තම් මේ මොකද්ද මං කරගෙන තියෙන්නේ? මේක ඇයි මං ගත්තේ? නේද? අන්න ඒ වගේ ඒක බැහැර කරන ගතියකට ඒක නැති ඊළඟට තමන්ගේ අතුලාන්තයේ තියෙන මේ දේවල් නැති කරන දේ දන්නවනම් ඒකයි කිව්වේ ආහාරම් පජානාති එන මනෝ සංචේතනාව දන්නේද? මනෝ සංචේතනාවට හේතු වෙන දේ දන්නේද? එහි නැති කිරීම දන්නේද? නැති කරන මාර්ගය දන්නේද? අන්න එපමණකින් එතනත්ත සම්මාදිට්ඨික වෙනවා අය කියලා. ඉතින් ධර්මයේ කොච්චර ප්‍රායෝගිකද බලන්න. අපි අපිව අත්දකින්න. ඒකට ඉතින් සිල් නොරක බෑ. ඉන්ද්‍රිය සංවරය නැතුව බෑ. ඒ මහන්සි වෙලා ඉන්ද්‍රිය සංවරය කරගන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය සංවර කරන හැම නිමේෂයකම මම මේ මගේ වැඩපිළිවෙල අත්දකින්නයි මම මේ දඟලන්නේ කියලා අදහසක් තියෙන්න ඕනේ. ඒකෙත් එක තර්ක කර ඉන්න දෙයක් නැහැ මොකක්වත්. සිල් රකින්න ඕනද නැද්ද කියලා තර්ක කර ඉන්න දෙයක්වත් නැහැ. භාවනා කරන්න ඕනද නැද්ද කියලා තර්ක කර ඉන්න දෙයක්වත් නැහැ. හරිද? මොකද තාම මම මුකුත් කිව්වේ නැහැ. මනෝ සංචේතනාවේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැන අපි මුකුත් කතා කරේ නැහැ. අනාත්ම ස්වභාවය ගැන කතා කරේ නැහැ. දුක්ඛ ස්වභාවය ගැන කතා කරේ නැහැ නේද? එතකොට මේ යන්තම් මේ මොකද්ද කියලා තේරුම් ගත්තේ එතන. නමුත් මෙතන තේරුම් ගන්න ඕනේ දෙයමයි. මට අයිති නැති වැඩ පිළිවෙලකට මාව අහු වෙලා ඉන්නවා. මට අයිති නැති අඩුම ගානේ ටිකවත් මට අයිති නැති යම්කිසි ගැලීමක් තමයි මගේ මේ ජීවිතය කියන්නේ. ඒක බාහිර අයගෙන් එන එක දේවල් හින්දා
අතීතයෙන් එන එක එක දේවල් හින්දා එක එක පැති වලට හරියට යනවා. හරියට හුළඟ යන කොලයක් වගේ. හුළඟ යන කොලයක් වගේ. මේ ටික තේරුම් නොගත් අපි මේ සංසාර ජීවිතය අනන්ත අප්‍රමාණ දුක් විඳින්මින් නැති දේවල් තියනවාය කියලා දැනි නැති දේවල් තියනවාය කියලා දැනි ඒ නැති දේවල් මැවි පේන තියෙන දේවල් වලට තියනවා කියලා දැනෙන දේවල් වලට මහා සාධාරණයක් ඉෂ්ට කරගන්න කටයුතු කරමින් තමන්ගේ හිත පීඩාවට පත් කරගෙන සසර මහා දුක්ඛ ස්කන්ධයකට පත් වෙනවා. ඒකින්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරලා මේ ජීවිතය සුවපත් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.